අපි එහෙනම් පුතාලා පේපරේ සාකච්ඡා කරමු. සහල් කිලෝ එකක් රුපියල් 87කි. සහල් 500ක් ගෙන 50ක් දුන්නාම ඉතිරි මුදල කීයද තමයි අහන්නේ. එතකොට හාල් කිලෝ එකක් 87යි නම් හාල් ග්‍රෑම් 500ක් කියන්නේ 87 දෙකෙන් බෙදුවහම එන්නේ උත්තරය ග්‍රෑම් 500ක මිල රුපියල් 43යි 750යි. අපි දැන් කරන්න ඕනේ ඉතිරි ගාන හොයාගන්න 50න් අඩු කරන්න ඕනේ 43යි 750. උත්තරේ එන්නේ පුතේ මෙතන 100යි 49යි. 100න් 50ක් 50මයි 49න් ගියාම 6යි. කීයක් ඉතුරුද පුතා? රුපියල් 6.50ක් නේද? ලකුණු 2යි. ඊළඟට 3 අඩු කිරීම 4න් 3 සුළු කරන්න තමයි තියෙන්නේ පුතේ. එතකොට අපිට මේක 3 යට තියෙන එක මම මෙයාව 4න් 4න් ගුණ කරගන්නවා. 4න් 12න් අඩු කරන්න ඕනේ 4න් 3. උත්තරේ 4න් 9යි. 2යි 4න් එක තමයි උත්තරේ. ලකුණු 2යි. බලන්න තමන් මේක කරලා තියෙන්නේ කියලා. ඊළඟට හිස් කොටුවට සුදුසු අගය සොයන්න කියලා තියෙනවා. මෙතන එන්නේ 5 අනුපාත කොටුවක් 25 අනුපාත 20. අපි දන්නවා 5යි 25යි ගත්තොත් 5 5න් ගුණ වුණොත් තමයි 25 හැදිලා තියෙන්නේ. එහෙනම් මෙතන තියෙන සංඛ්‍යාවත් 5න් ගුණ වෙලා තමයි ඇවිත් තියෙන්නේ. එහෙනම් 20 5න් බෙදුවා නම් ඒ අගය ගන්න පුළුවන්. හරිද පුතේ? හෙලෝ. උත්තරේ එන්නේ 4. හරි සර්. රූපයේ AB හා CD සරල රේඛා ඕහිදී ඡේදනය වේ x අගය සොයන්න. එතකොට x එකතු කිරීම 50 කියන්නේ පුතේ 105යි. මේකට හේතුව ප්‍රතිමුඛ කෝණ සමානයි. x සමානයි 105න් අපි කෙලින්ම අඩු කරමු 50ක් අංශක 55යි x වල අගය. ඊළඟට දර්ශක නීති ඇසුරෙන් සුළු කරන්න තියෙන්නේ උඩ කොටසේ x වල 9යි මට පුළුවන් ඕනනම් දර්ශක මම ධන කරන්නම් පුතා. බෙදීම යට එන්නේ x4යි x4යි. අර ඒවත් පහළට දැම්මා. එතකොට x9 බෙදීම x4 x8. උත්තරේ x වල 1යි. මෙතන හරය අසමානයි වගේ පෙනුනට ඇත්තටම මේ දෙකේ හරය සමානයි. ඒ කියන්නේ මේ අර එහා පැත්තේ තියෙන පදයේ පැත්ත මාරු කරා නම් හරි. මෙතන මේ තියෙන්නේ x ඍණ එකනේ තියෙන්නේ. ඍණ එකක් ගන්න එළියට x ඍණ එක දාන්න. එතකොට පහ බෙදීම x ඍණ එක මෙතන තියෙනවා. මෙතන මේ ඍණ එක එළියට ආවට පස්සේ මෙතන මේ ඍණ ධන 1යි ඍණ 1යි සුළු වෙලා මෙතන ඍණ වෙනවා. එතකොට පොදු හරය වෙන්නේ x ඍණ 1 උඩ එන්නේ 5න් 2ක් අඩු වෙලා 3 වෙනවා. ඔන්න ඕකයි උත්තරේ. ලකුණු 2යි. 7 වෙනි ගාන. රූපයේ තොරතුරු අනුව B වල අනුපූරකයේ අවයව ගණන සොයන්නලු. මෙතන පුතේ B වල අනුපූරකය හෙව්වොත් B වල අනුපූරකය කියන්නේ B ට අයත් නොවන කට්ටිය ඉන්නේ මේගොල්ලෝ. 1 3 5. අපෙන් අහන්නේ NB dash කීයද? 1 2 3. 3 දෙනයි. ලකුණු 2යි. ඊට පස්සේ අහනවා ලඝු 4 පාදයට 16 අගය. මම මේක හදන්න ක්‍රම දෙකක් කියලා දුන්නා. එකක් තමයි මේක දර්ශකාකාරයෙන් දක්වලා උත්තරේ ගන්න ක්‍රමය. අනිත් එක නිකම්ම මේකේ උත්තරේ ගත හැකි මෙහෙම. 4යි 4 වර්ගය. උත්තරේ කීයද දරු? 2යි. මේ තියෙන සංඛ්‍යාව ඒ පාදයෙන්ම ලියා ගත්තාම දර්ශකය තමයි උත්තරේ.
9වෙනි ගාන xy pr සරල රේඛා mn තීර්යක් රේඛාවෙන් ඡේදනය වේ. xy සමාන්තරයි pr වේ. xc අගය සොයන්න. ඕගලන්ට පේනවද මෙයා 95යි ප්‍රතිමුඛ කෝණ වෙනවා. මෙයා x. මේ දෙකේ එකතු අංශක කීයක් වෙන්න ඕනේද? 180යි හේතුව මිත්‍ර කෝණ. එහෙනම් x වලගේ කෙලින්ම පුළුවන් 180න් 95ක් අඩු කළහම් පුතේ අංශක 85යි. මේ දෙන්නා වෙන වෙනම බිඳුවට සමාන කරන්න. මේක බිඳුව හෝ x ඍණ 5 සමානයි බිඳුව. මේක සුළු කළාම එන්නේ 2x මේ 6 එහා පැත්තට යනවා. මෙතන x සමානයි 5. ඍණ 5 ධන වෙනවා. මෙතන x සමානයි 6 බෙදීම 2 ඒ කියන්නේ 3යි. හෝ x සමානයි 5යි. ඔන්න උත්තර දෙක. එක උත්තරයක් තමයි x සමානයි 3, අනික් උත්තරේ තමයි x සමානයි 5. වාර්ෂිකව 114ක සුළු පොලියකට 50000ක් ණයට ගත් අයෙක් 14000ක පොලියක් ගෙවන්නේ කොහොමන කාලයකටද? එහෙනම් මුලින්ම වසරකට පොලිය හොයමු. 50000ට 114. වසරකට පොලිය වෙනවා 14 70යි 7000ක්. වසරකට පොලිය රුපියල් 7000යි. එතකොට 14000ක් ගෙවන්නේ කාලය ඇහුවහම අපි කරන්නේ මුළු පොලිය බෙදනවා වසරක පොලියෙන්. පුතේ අවුරුදු 2යි. උත්තරේ වැරදිලා 7000වත් හොයලා තිබ්බොත් ලකුණක් දෙන්නේ. ඊළඟට 12 වෙනි ගාන මේ දෙක ගුණ කරනවා මුලින්ම. පළවෙනි පියවර. මේ දෙක ගුණ කරනවා. ගුණ කළාම එන්නේ ඍණ 36යි xy වර්ගය. ගුණ කළාම 36ක් එන්නයි. එකතු කළාම 9යි y වෙන්නයි. අපි ගන්නෙ කීවරක් කීය කියලාද? අපිට අවස්ථා ගොඩක් තියෙනවා. 12 වරක් 3. ඔව් 6 වරක් 6 පුළුවන්. 12 වරක් 3 පුළුවන් නේ. මෙයා ධන මෙයා ඍණ. එහෙනම් අපි ලියනවා මේක y වර්ග ධන 9යි y ඍණ 36 y වර්ග ඍණ ධන 12යි y ඍණ 3යි y සමානයි 36. sorry ඍණ 36 නේ. ඍණ 36. මේකෙන් පොදුයි y ගන්නවා එළියට y ධන 12යි. මේකෙන් පොදුයි ඍණ 3 ගන්නවා එළියට y එකතු කිරීම 12යි. සාධක වෙන්නේ y ධන 12යි අනික් සාධකය y ඍණ 3යි. එච්චරයි. රූපයේ තොරතුරු අනුව x අගය සොයන්නයි තියෙන්නේ. එතන x අගය හොයනකොට පුතේ අපිට ක්‍රම කිහිපයක් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔය ගානේ උත්තරේ ගන්නකොට වඩා ලේසි අර ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියන සම්බන්ධය ගත්තා නම් ලේසි. මේකේ x එකතු කිරීම 25 x එකතු කිරීම 30 සමානයි 125යි කියලා ලියා ගන්න. හේතුව ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ආදී ප්‍රමේය. මෙතන 2x ධන 55 125යි. ධන 55 ඍණ 55. 125න් 55ක් අඩු කරනවා. 2x කියන්නේ අංශක 70යි පුතේ. 2x දෙකෙන් බෙදනවා. 70වත් දෙකෙන් බෙදනවා. x කියන්නේ 35යි. හරි. 14. දී ඇති තොරතුරු අනුව ABC XYZ කර්ණපා අවස්ථාවෙන් අංග සම වීමට සමාන විය යුතු අංගය. කර්ණපාලු වෙන්න ඕන. අර්ථ දැක්වීම නැත්තේ මෙතන.
ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක්. තවත් ඍජුකෝණී ත්‍රිකෝණය කර්ණය සහ පාදයකට සමාන නම් තමයි කර්ණපාය යටතේ අංග සම වෙන්නේ. ඒතර මේ කර්ණපාය යටතේ අංග සම වෙන්න නම් කර්ණ දෙක සමාන වෙන්න ඕනේ. උත්තරේ එන්නේ මොකද්ද? AC සමානයි ZY නැත්නම් YZ. ලකුණු 1යි. BAC ට සමාන කෝණය. මෙහා BAC. එහෙනම් මේකේ XZY. හරි පුතේ. ලකුණ. XY x ධන y 7යිද xy 12ද නම් x වර්ග ධන y වර්ග සමානයි z වර්ග වන විට z හි අගය සොයන්න. මෙතන හොඳින් බලන්න x වර්ග, ඒ කියන්නේ x ධන y වල වර්ගය ගත්තාම හැදෙන පදයක් තමයි මේක. x වර්ග ධන 2xy ධන y වර්ගය. මම මේකේ තියෙන අගයන් ටික ආදේශ කරන්නම්. මෙතන 7 වර්ගය සමානයි. මෙතන x වර්ග ධන 2 වරක් 12 ධන y වර්ගය. මෙතන 49යි x වර්ග ධන 24 ධන y වර්ගය. මම මෙහෙම ලියන්නම් x වර්ග ධන 24 ධන y වර්ගය ඍණ 24 49 ඍණ 24. x වර්ග ධන y වර්ග කියන්නේ පුතා 25යි. ළමයින්ට පැහැදිලිද? හෙලෝ. ඔව් සර්. එතකොට දැන් මේකේ z වර්ගය කියන්නේ කීයද? 25යි. එහෙනම් z කියන්නේ කීයද දරු? 5යි. වර්ගමූලය ගත්තාම 5යි. z කියන්නේ 5යි. 16 y සමානයි x වර්ග ඍණ 3 සිටයේ ප්‍රස්ථාරය ඇඳීමකින් තොරව වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය අහනවා. ඒක යන්නේ අනිවාර්යෙන් ඍණ 3 හරහා. බිඳුවේ ඍණ 3 එච්චරයි. ලකුණු 2යි. හරි. මේකේ ලග්ගණකය මේක නම් පහත ලග්ගණකය සොයන්න. මේකට උත්තරේ එන්නේ පුතා 3.571. මේකේ උත්තරේ එන්නේ 0.571. ලකුණු 2යි. 18 වෙනි ගාන t සමානයි a ධන n ඍණ 1යි d සූත්‍රයේ n උක්ත කරන්න. මම මෙහෙම ලියන්නම් මේක a ධන n ඍණ 1යි d සමානයි t ට. a ධන n ඍණ 1යි d සමානයි t. මේ පැත්තෙන් a අඩු කරනවා, මේ පැත්තෙනුත් a අඩු කරනවා. a ට a කැපෙනවා. n ඍණ 1යි d කියන්නේ t ඍණ a. ඊට පස්සේ n ඍණ 1යි d බෙදෙනවා d ගෙන්. t ඍණ a බෙදෙනවා d ගෙන්. උත්තරේ n ඍණ 1 කියන්නේ t ඍණ a බෙදීම d. n ඍණ 1 ධන 1 t ඍණ a බෙදීම d ධන 1. n සමානයි t ඍණ a බෙදීම d ධන 1. මේ උත්තරය හෝ මෙහෙමත් හරි හොඳේ. n සමානයි t ඍණ a ධන d බෙදීම d. මෙහෙමත් හරි. පළවෙනි ගාන EDC අගය සොයන්න. EDC එහෙනම් ඒක හොයාගන්න කලින් මෙන්න මේ කෝණේ අගය හොයාගන්න වෙයි. ඒ කෝණේ අගය කීයක් එනවද දරුවෝ? x එකතු කිරීම 70 155යි. මෙතන 2x සමානයි 180 න් 1 අංශක 70ක් අඩු කරනවා 110යි. x කියන්නේ අංශක 55යි. මෙයා 55යි. එතකොට මෙයා අංශක 180 න් 55ක් ගියාම
අංශක 125යි. හරිද පුතේ? හරි සර්. එයා අංශක 125යි. ඊළඟට මෙයත් අංශ 125යි වෙන්නේ. හේතුව සම්මුඛකෝණ සමානයි. මෙයාගේ අගය වෙන්නේ 55මයි. අනුරූප කෝණනේ. අන්න මෙන්න මේකේ අගයේ සෙවීම සඳහා සිසුවෙක් කළ බෙදීමේ පියවර පහක් දැක්වේ. එහි හිස්තැන් සඳහා සුසු අගයන්. උත්තරේ කී දෙන්නේ? 14යි 6 හිස්තැන් දෙකටම 6 එකම අගය වෙන්නේ. 6 දෙන්න ඕනේ. 6 140 36න් 6 3ක් ඉතුරුයි. 6 වරක් 4 24යි 27යි 30. හරි. හරිනේ. 6 එන්න ඕනේ. 6 ලිව්වා නම් ලකුණු 2යි. මේ මගින් දැක්වෙන සරල රේඛීය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය අහනවා. එහෙනම් මුළු ප්‍රස්ථාරයම තුනෙන් බෙදන්න. y සමානයි 4 බෙදීම 3x ඍණ 1යි. එහෙනම් අනුක්‍රමණය 3න් 4යි අන්තක්ඛණ්ඩය ඍණ 1යි. ලැම්බෝගින් රථයක් තප්පර 10ක් තුල මීටර 50ක් දුර යයි. රථයේ වේගය පැයට කිලෝමීටර වලින් අහන්න. එතකොට තප්පර 10ක් තුල මීටර 50ක් යනවා කියන්නේ අපි දන්නවා වේගය කියන්නේ මොකද්ද? දුර බෙදීම කාලය. මම ඕක නම් ඔහොම ලියන්නම්කෝ. දුර බෙදීම කාලය. දුර දැන් මෙතන මීටර 50යිනේ. ඒක කිලෝමීටර කරන්න නම් 1000න් බෙදන්න ඕනේ. කාලය මෙතන තප්පර 10යිනේ. ඕක පැය කරන්න නම් 3600න් බෙදන්න ඕනේ. එහෙනම් උත්තරේ එන්නේ 50 බෙදීම 1000 3600 බෙදීම 10. ඔච්චරයි. ඒතර උත්තරේ එනවා අපිට. බිඳුවට බිඳුව කැපෙනවා. බිඳු දෙකකට බිඳු දෙකක් කැපෙනවා. මෙතන 10ට 2යි මේකට 1යි මේකට 1යි මේකට 18යි. පැයට කිලෝමීටර 18ක වේගයෙන් තමයි යන්නේ. හරි. ශීතකරණයක් අත්පිට මුදලට විකිණීමේදී 15%ක වට්ටමක් දෙයි. 40000ක් මිලවන රූපවාහිනියක් වට්ටම් සහිතව ගෙවිය යුතු. ශීතකරණයකට තමයි ඒ ගාණ දෙන්නේ. එහෙනම් රූපවාහිනියක් වට්ටම් සහිතව මෙරටගත් අය ගෙවිය යුතු මුදල අහනවා. එහෙනම් ගෙවිය යුතු මුදලයි අහන්නේ. මෙහෙම ගත්තත් කමක් නැහැ. 40000 ගුණ කරනවා 185. කෙලින්ම උත්තරේ හම්බ වෙනවා මෙහෙම ගත්තාම. 4 5 20න් බිඳුවයි දෙකක් ඉතුරුයි 32යි 34යි. ඔය එක විදිහක්. එහෙම නැත්තම් කොහොමද දරුවෝ? 40000ට 115ක් බලනවා. රුපියල් 6000යි. හරිද? ඊට පස්සේ 40000න් මේ 6000 අඩු කරනවා. අසාධාරණ මිරිස් කුඩු පැකට් නිෂ්පාදකයෙක් මිරිස් කුඩු කිලෝ එකකට ගඩොල් කුඩු 120ක් මිශ්‍ර කර ඒවා ග්‍රෑම් 120 බැගින් පැකට් කරයි. හරිද? ඔහුට සෑදිය හැකි පැකට් ගණන කීයද? එයා කිලෝ එකකට 20ක් දානවා. ඒ කියන්නේ 1000ට 120ක් දානවා. ඒ කියන්නේ ග්‍රෑම් 200ක් තියෙන්නේ ගඩොල් කුඩු. හරිද? ග්‍රෑම් 200ක් තියෙන්නේ ගඩොල් කුඩු. ඔහුට සෑදිය හැකි පැකට් ගණන කීයද අහනවා. දැන් එතකොට කිලෝ එකක් තිබ්බ එකේ දැන් කීයක් වෙලාද? 1000ට 200ක් එකතු වෙනවා ග්‍රෑම් 1200ක් ග්‍රෑම් තියෙනවා. එහෙනම් 1200 බෙදනවා කීයෙන්ද? 120ෙන්. 20. උත්තරේ 10යි. පැකට් 10ක් හදත හැකියි.
මිරිස් කුඩු පැකට්ටුවක ගඩොල් කුඩු ග්‍රෑම් කීයක් තියෙනවද අහනවා. කීයක් තියෙනවද? පැකට් එකක් ගත්තත් 120ක් තියෙන ඒවා තමයි. කීයද? ඔහුගේ මිරිස් කුඩු පැකට්ටුවක ගඩොල් කුඩු ග්‍රෑම් කීයක් තියෙනවද අහනවා. පැකට් එකක. අතන 210න් බෙදුවාම ග්‍රෑම් 20ක් වගේ තමයි සෙට් වෙන්නේ එක මෙහෙකට. පැකට් එකකට. ඒක දාන්න හරි. ඊළඟට 25 වෙනි ගාන අරය 42ක් වන වෘත්තාකාර තහඩු කැබැල්ලකින් පැත්තක දිග 10ක් වන සමහතුරස්‍රාකාර කැබැල්ලක් ඉවත් කර තියෙනවලු. ඉතිරි තහඩු කැබැල්ලේ වර්ගඵලය අහනවා. හරි. එතකොට මේකේ අරය 42යි. අපිට වෘත්තයේ වර්ගඵලය හොයන්න පුළුවන් පුතේ 5r වර්ගය 7න් 22යි 42 වරක් 42යි. විසි දෙක වරක් 42 වරක් 6. මෙහෙම නේ පුතේ එන්නේ. 22 ගුණ කිරීම 42 ගුණ කිරීම 6. 5544 වර්ග සෙන්ටිමීටර. ඊළඟට සමහතුරස්‍රේ වර්ගඵලය 10 වරක් 10යි. 100යි වර්ග සෙන්ටිමීටර්. 100යි. එහෙනම් ඉතිරි වර්ගඵලය වෙන්නේ 5444යි වර්ග සෙන්ටිමීටර්. 5444යි වර්ග සෙන්ටිමීටර. එච්චරයි. ලකුණු 50න් දාගන්න ඔය ටික ඉක්මනට. 50න් ලකුණු දාගන්නේ. හරි. පළවෙනි එක රූපයේ දැක්වෙන්නේ ඇඳුමක පතුරම් කොටසකි. එය ඍජුකෝණාශ්‍රාකාර කොටසක් හා දෙපස පිහිටන ත්‍රිකුණාකාර කොටසකින් හා ඇතුළට කපා දෙමු අර්ධ වෘත්තාකාර කොටසකින් සමන්විතය. අර්ධ වෘත්තාකාර කොටසේ පරිමිතිය සොයන්න. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර්ධ වෘත්තාකාර කොටසේ පරිමිතිය කිව්වහම අපි කපා දාපු කෑල්ලද ගන්නෙ මේ තියෙන කෑල්ලද ගන්නෙ? අපිට පරිමිතියක් හොයන්න කිව්වහම දැන් පරිමිතිය කියන්නේ වටේ දිගනේ. එතකොට අපිට සිද්ධ වෙනවා කපලා ඉවත් කරපු කෑල්ල ගන්න නේද? ඔව් සර්. එතකොට එයාගේ පරිමිතිය වෙන්නේ පුතා මේකේ විස්කම්භය 28යි. එහෙනම් මේ CD කොටසේ දිග අපිට ගන්න පුළුවන් 5D ගෙන් භාගේ දාලා 7න් 22 වරක් 28 වරක් භාගේ 1යි 4යි 1යි 2යි 44ක් ආවද ඉදුර? ඔව් සර්. ආපදිග 44යි. හරි. ඊළඟට පරිමිතිය වෙන්නේ 44ට එකතු වෙනවා 28ක්. උත්තරේ කීයද? 72යි. 72යි සෙන්ටිමීටර්. මේකේ මේ කොටස හෙව්වට 2යි මේකේ හෙව්වට 1යි. ත්‍රිකෝණාකාර කොටස්වල වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමානය. ඒ අනුව ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය සොයන්න. يعني ත්‍රිකෝණේ වර්ගඵලය ABE වර්ගඵලය තමයි ගන්නෙ. වර්ගඵලය ගන්නෙ කොහොමද? 5r වර්ගයෙන් භාගය. 7න් 22 වරක් 14 වරක් 14 වරක් භාගය. එතකොට උත්තරේ 22 වරක් 14. 308ක් වෙනවා. මේ තමයි ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණය සමානයිනේ අර්ධ වෘත්ති වර්ගඵලයට. ඒ හින්දා මේ උත්තරේ ආවනම් හරි 308ක්. ඒකෙත් සූත්‍රය ලිව්වට ආදේශයට උත්තරේට ලකුණු 3යි. AB දිග හොයන්න කියනවා. අපි ඒක ගන්නෙ මෙහෙමයි. ත්‍රිකෝණය ABE වර්ගඵලය කියන්නේ භාගය ගුණ කිරීම ආධාරකය AB ලම්බ උස
28. මේක සමාන වෙනවා පුතේ 308කට. මෙතන 14යි AB කියන්නේ 308යි. 14යි AB බෙදෙනවා 14න් 308 බෙදෙනවා 14න්. එතකොට AB කියලා කියන්නේ පුතා ළමයින්ට AB 22ක් ආවද? 22යි. ඒක හෙව්වට ලකුණු 2යි. ඊළඟට මුළු රූපයේ වර්ගඵලය අහනවා. මුළු රූපයේ වර්ගඵලය. එහෙනම් මෙහෙමයි කරන්න තියෙන්නේ. මේ කෑල්ල දැන් 22යිනේ. මේ කෑල්ලත් 60මනේ ඉතින් වෙනස් වෙන්න බෑනේ. හරි. එහෙනම් මේක 82යි. මුළු ත්‍රපීසියෙන් වර්ගඵලය හොයමු. එකක් තමයි ත්‍රපීසියෙන් වර්ගඵලය හොයලා මේක ගන්න විදිහ. ඒතර භාගයේ වරක් මෙතන එනවා 82 ධන 60 වරක් ලම්බ උස 28. මේක භාවිතා කරලා අපිට පුළුවන් උත්තරේ ගන්න ත්‍රපීසියමේ වර්ගඵලය. මෙතන එනවා 142ක් ඒ වරක් 14 8යි 2ක් ඉතුරුයි 14 4ක් කියන්නේ 56යි 56යි 2යි 58න් 8යි 5ක් ඉතුරුයි 14යි 5යි 19යි. ඊළඟට ඕකෙන් අඩු කරනවා කීයක්ද? 308ක්. 308ක්. බිංදුවයි 8යි 6යි 1යි 1680. හරිද? මේ එක විදිහක්. මේ එක විදිහක් උත්තරේ ගන්න. අනික් විදිහ තමයි ඍජු කෝණාශ්‍රය හොයනවා. ඒකෙන්නේ 60 වරක් 28. බිංදුවයි 8 වරක් 6 48න් 8යි 4ක් ඉතුරුයි 6 වරක් 2 12යි 4යි 16යි 12යි 4යි 16යි. හරිනේ? මේ උත්තරේ හෙව්වත් ඇති. මොකෝ මේකනේ උත්තරේ. හරිද? හේතුව අර වෘත්තයක් අයින් කරලා ත්‍රිකෝණයක් එකතු කරලානේ තියෙන්නේ. නැත්තම් 1680න් 308ක් අඩු කරලා 308ක් එකතු කරන්න. ඒත් ඕකමනේ. ලකුණු 10න් දාගන්න දරුවෝ. ඊළඟට දෙවෙනි ගාන පාසලක සාපේල විභාගයේ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් 5න් 3ක් විද්‍යා අංශයද 4න් 1ක් ගණිත අංශය තෝරා ගන්නා ලදී. ඉතිරියෙන් 7න් 2ක් වාණිජ අංශය තෝරාගත් අතර ඉතිරි සිසුන් 60 දෙනා කලා අංශය තෝරා ගන්නා ලදී. 5න් 3යි 4න් 1යි. එකතු කරනවා. මෙතන එන්නේ 20න් 12යි 20න් 5යි 20න් 17ක් එනවා. 20න් 17යි ලකුණු 2යි. ඊළඟට වාණිජ අංශය මුලින්ම ඉතිරිය හොයාගන්න. ඉතිරිය එන්නේ 20න් 20න් අඩු කරනවා 20න් 17ක්. ඒ කියන්නේ 20න් 3යි ඉතිරි. හරිද? ඊට පස්සේ වාණිජ අංශය තෝරගන්නේ 20න් 3න් 7න් 2යි. ඒ කියන්නේ පුතා 20න් 3 ගුණ කිරීම 7න් 2. උත්තරේ එනවා 70න් 3යි. පැහැදිලිද? ඔව්. හරි. දැන් හොයාගමු ඉතිරිය. ඒ ඉතිරිය හොයාගන්නේ මේ 20න් 3න් අඩු කරමු 70න් 3. මෙතන ගත්තොත් 140න් අපිට පුළුවන් ගන්න 7න් ගුණ කරලා 21යි. මෙතන 140න් පුළුවන් 6යි. ඒ කියන්නේ 140න් 15යි. ඔන්න 140න් 15 කියන්නේ ඉතිරි ගාන. හරිද? එතකොට 140න් 15ක් කියන්නේ ළමයි 60යි. එහෙනම් 140න් එකක් කියන්නේ ළමයි 4යි. එහෙනම් 140න් 140ක් කියන්නේ
140 ඒවා 4ක්. මුළු ළමයි ගන්න හම්බ වෙනවා. කීයද? ළමයි 560යි. එහෙම ගැටලුවක් නෑ. ඕගලන්ට මේ සුදුසු ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ අහන ප්‍රශ්නේ බලන්නකො. මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? එහෙම ඇහුවාම ඒක සරල කරලාද ආවේ අදාළ නෑ. දැන් කවර භාගයක්ද? ඒ අදාළ භාගය තමයි සරලම ආකාරයෙන් තියෙන්න ඕනේ. එහෙම නැතුව අපි හොයන අනික් භාග සරලම ආකාරයෙන් තියෙන්න අවශ්‍ය නෑ. තේරුණා මං කිව්ව එක? ඒ අපිට දැන් උත්තරේ ගන්න තියෙනවනේ. අපි ගත්ත උත්තරේ තමයි සරලම උත්තරේ වෙන්න ඕනේ. පැහැදිලිද? ඊට පරිබාහිරව අපි හොයන ඒවා සරලම වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. තේරුණාද නැහැ කිව්වේ? ඔව් සර් තේරුණා. හරි. ඊළඟට මෙම සිසුන් අතරින් වැඩිම පිරිසක් තෝරාගෙන ඇත්තේ විද්‍යා විෂය ධාරාව තහවුරු කරන්නලු. එතකොට විද්‍යා ගණිත ඊළඟට වාණිජ්‍ය කලා ඔන්න භාග 3 විද්‍යාවේ ඉන්නේ 5න් 3යි ගණිතය ඉන්නේ 4න් 1යි වාණිජ ඉන්නේ කීයද වාණිජ 70න් 3යි කලා ඉන්නේ 140න් 15යි පැහැදිලිද දන්නේ හෙලෝ පැහැදිලි. හරි ඊට පස්සේ දැන් මේ අවස්ථා ටිකේම හරය සමාන කළා නම් හරි හරය සමාන කළා නම් හරි මේ ටිකේ මම මේ එක විදිහක් හොඳේ මේ ගන්න එක විදිහක් එතකොට මෙතන පුළුවන් හරය සමාන කළොත් 5න් 3 හරය 140ක් කරන්න පුළුවන්ද මේක 3ෙන් බෙදෙන්නේ නැහැ 5ෙන් බෙදෙනවනේ ඒක බෑ මෙතන 140ක් වෙන්න පුතා මෙයාව මං ගුණ 28න් වැඩි කරන 28න් 140න් මෙයා නම් 4යි 6යි 84යි මෙයා නම් 4න් 1 ගුණ කරනවා 35යි 140න් 35යි මෙයා 70න් 3 තියෙන්නේ යාව ගුණ කරනවා 2න් 2න් 140න් 6යි මෙයා 140න් 15 තමයි වෙනසක් වෙන්නේ නෑනේ දැන් පේනවනේ කවුද ලොකු කියලා කවුද ලොකු මේ විද්‍යා අංශය 140න් 84ක් ඇත්ත හරිද ඔය එක විදිහක් අනෙක් විදිහ තමයි මේ එක එක අවස්ථාවේ ඉන්න පිරිස හොයාගන්නවා විද්‍යා විෂයට කීයක් ඉන්නවද ගණිත විෂයට කීයක් ඉන්නවද වාණිජ විෂයට කීයක් ඉන්නවද කලා විෂයට කීයක් ඉන්නවද හොයාගන්න හොයාගෙන ඒකෙන් විශාල එක තෝරගන්නවා තේරුණා ළමයි හෙලෝ ඔව් සර්. හරි ඒකත් ඉතා ලේසි ඒක ගන්නේ ඒකත් මම අරන් පෙන්නන්නම්කෝ විද්‍යා ගණිත වාණිජ කලා නම් කොහොමද 60යි ඉන්නේ කට්ටිය 60යි මෙතන විද්‍යා පිරිස ඉන්නේ 560න් 5න් 3 ඒ කියන්නේ පස් වරක් ගත්තොත් මෙතන එනවා 1යි 1යි 112ක්. 3ෙන් ගුණ කළාම 336යි ගණිතාංශයේ ඉන්නවා 560න් 4න් 1 ඒක සරල කළොත් එහෙම පස් වරක් 1යි 16ට 4යි 140ක් හරිද හරි සර්. ඊළඟට වාණිජාංශයේ ඉන්නවා 24යි සර්. වාණිජාංශය 70න් 3යිනේ 560න් 70න් 3 මෙතන බිඳුවට බිඳුව කැපෙනවා 8යි 8 වල 24යි දැන් පේනවනේ වැඩිම ගාණ කීයද කියලා විද්‍යාව
හරි ඔච්චරයි. ඔය ඕනෙම උත්තරයකට ලකුණු දෙකයි. ඒ ක්‍රමය සහ මේ ක්‍රමය හැර තවත් ක්‍රම තියෙනවා හොඳේ. හරි. තුන්වෙනි ගාන නගරයක වෙළඳ ආයතන 120ක් අතරින් අලෙවි කරන භාණ්ඩ වර්ග අනුව බෙදී යන ආකාරය පහත් වටප්‍රස්ථාරයෙන් දැක්වේ. x වල අගය කීයද අහනවා. 138යි 36යි 54යි 90යි x උයි 360ක් වෙන්න ඕන. කෙලින්ම x වල අගය ගමු. 360න් අඩු කරන්න ඕනේ මේ ටික එකතු වෙන්නේ 144යි 174යි 318යි සර්. බලමු ඕගොල්ලෝ උත්තරේ එනවද කියලා 138 36 54 90 318යි. දැන් 360න් 318ක් අඩු කළාම උත්තරය 42යි නේද? ඔව් සර්. ඔව්. ඊළඟට ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් 21කි. රෙදිපිලි අලෙවි කරන වෙළඳසැල් ගණන කීයද අහනවා. ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් 21. කියන්නේ අංශක 42ක් කියන්නේ 21යිලු. රෙදිපිලි අංශක 90ක් කියන්නේ කීයද කියලා අහන්නේ. ඒත් මෙතන පුළුවන් 45යි. අංශකයක් කියන්නේ 21 බෙදීම 42. අපෙන් අහන්නේ අංශක 90ක් කියන්නේ කීයද කියලා. එහෙනම් 21 42න් බෙදලා 90ෙන් ගුණ කරනවා. උත්තරේ එන්නේ 45යි. සුළු කරලා බලන්න උත්තරේ එන්නේ ඒකද කියලා. මේ තියෙන්නේ 21ට 1යි මේකට 2යි 45යි. මේකට ලකුණු 2යි මේකට ලකුණු 2යි. විදුලි උපකරණ හා ආහාර වර්ග අලෙවි කරන නිවාස සංඛ්‍යා අතර සරලම අනුපාතය. නිවාස නෙමෙයි වෙළඳ ආයතන. විදුලි උපකරණ හා ආහාර 54යි 36යි. 54යි 36යි. 9ෙන් බෙදුවොත් එන්නේ 3ට 2. 4යි 3ට 2යි. ලකුණු 2යි. පළාත් පාලන ආයතනයක් වාර්ෂිකව වෙළඳසැලක් සඳහා 6%ක වරිපණම් අය කරයි. හිමිකරු කාර්තුවකට ගෙවන වරිපණම් මුදල 850ක් නම් වෙළඳසැලේ වාර්ෂික තක්සේරු වටිනාකම. එහෙනම් අපිට හොයන්න පුළුවන් මෙහෙම කාර්තුවකට තමයි 850ක් ගෙවන්නේ. හරිද? එහෙනම් වාර්ෂික බද්ධ වෙන්නේ කීයද? 850ව කීයද? 4ක් බලනවා. 0යි 20න් 0යි 2ක් ඉතුරුයි 34යි. 3400ක් ආවද? 100ට 6ක් කියන්නේ 3400යි. 100ට එකක් කියන්නේ 3400 බෙදීම 6. අපෙන් අහන්නේ 100ට 100ක්. 3400 6ෙන් බෙදලා 100ෙන් ගුණ කරනවා. එච්චරයි. 5යි 6යි 6යි එහෙම උත්තරයක් දෙන්නේ 6 පිළියක් එනවද? ඔව් සර්. ඔව් සර් ඒක බෙදලා ඉවර වෙන්නේ 6ව 4ක් එනවා. 6යි 7. ඊළඟට ලකුණු 10න් දාගන්න එකට. ටෝටල් මාක්ස්. ගමක ගොවීන් 75 දෙනෙකු යොදාගෙන කරන සමීක්ෂණයකදී පහත තොරතුරු අනාවරණය වී. මොකද්ද? 60 දෙනෙකු බී වගා කරති. 35 දෙනෙකු එළවලු වගා කරන අතර ඔවුන් සියල්ලෝම වී වගා කරති.
මෙම තොරතුරු වෙන් රූපයකින් දක්වන්නලු. ගොවීන් 75යි. මේ කුලකය වී වගා කරන ගොවීන්. හරි. වී වගා කරන ගොවීන් x ලෙසද. එළවලු වගා කරන ගොවීන් කොහෙද පුතා ඉන්න ඕනේ මේකේ? X වල බහුලකය. තව රවුමක් ඇතුලේ. ඔව් එයා ඉන්නේ X ඇතුලේ. ඇතුලේ තව රවුමක් තියෙනවා. මෙයා එළවලු. අගය 35යි. හරිද? ඒකේ දැන් මේ අගයන් මෙහෙම දාත හැවනම් අපිට. කොහොමද දාන්නේ? මෙයා 35යි. 60න් 35ක් ගියාම මෙයා 25යි. මේක 60 හින්දා මේක 75 හින්දා මෙයා 15යි. අහන්නේ එළවලු වගා නොකරන ගොවීන් කීයක් ඉන්නවද? කෙලින්ම 75න් 35 අඩු ගාක් කමක් නැහැ. නැත්තම් මම දැන් මේ හොයපු හින්දා ගත්ත 40 හැටිද? 15 එකතු කරලා අන්න හරි. 15යි 25යි එකතු කරලත් ගන්න පුළුවන් 40යි. සර්. එහෙම නැත්තම් කොහොමද? 25. එහෙම නැත්තම් 75න් 35 අඩු කළාමත් ඔය උත්තරේම ලැබෙනවා. ක්‍රම දෙකක් දැම්මා එකම උත්තරේට කියලා දුන්නා. හොඳයි. ඊළඟට මේකට ලකුණු දෙකයි පුතේ. හොඳයි. මේකට දෙකයි. ඊට පස්සේ අහනවා v වගා කරන ගොවීන් x ලෙසද y වගා කරන ගොවීන් y ලෙසද ගත් විට x ඡේදනය y dash පෙදෙස. x ඡේදනය y dash. x ඡේදනය y dash පෙදෙස. අඳුරු වෙන්න ඕනේ මෙන්න මේ ප්‍රදේශය. x ඡේදනය y dash මේ තියෙන්නේ. ඒ කියන්නේ x ට අයත් y ට අයත් නොවන ප්‍රදේශය. අඳුරු කර දක්වන්න ලකුණු දෙකයි. ඊළඟට x හා y අතර කුලක අතර සම්බන්ධය කුලක අංකණයෙන් ලියන්න. ඕක එන්නේ y උපකුලකයක් වේ x හි. ඔහොම එන්නේ. y උපකුලකයක් වේ x හි. මේකේ මෙන්න මේ අගයන් ලකුණු කළාට ලකුණු දෙකක් දාගන්න. නැත්නම් 10ක් වෙන්නේ. හරි. ලකුණු 10න් දාගන්න. කියන්නේ පළවෙනි එකට වෙන් රූපය ඇඳලා ලක්ත මාක් කරාට ලකුණු 4යි. අනික් ඒවාට 2 ගන්න. ඊළඟට ආයතනයක සේවකයන් අතරින් කනිෂ්ඨ සේවකයන් හා ලිපිකරුවන් අතර අනුපාතය 7:2. 2:7කි. කනිෂ්ඨ සේවකයන් හා මාණ්ඩලික නිලධාරීන් අතර අනුපාතය 3:2කි. එම ආයතනයේ කනිෂ්ඨ ලිපිකරුවන් හා මාණ්ඩලික අපෙන් අහන්නේ කලිමා. අපි ගමු කනිෂ්ඨ හා ලිපිකරුවන් 2:7යි. අනිත් එක තියෙන්නේ පැත්ත මාරු කරලානේ. ඒ හින්දා මම මේක ලියනකොට පැත්ත මාරු කරලා ලියා ගන්නවා. ඒක ලේසි. මෙතන එන්නේ ලිපිකරුවන් කනිෂ්ඨ මම මෙහෙම ගන්නම්. ලිපිකරුවන් හා කනිෂ්ඨ අතර අනුපාතය වෙන්නේ 7:2යි. මෙතන කනිෂ්ඨයි මාණ්ඩලිකයි 3:2යි. මම මෙතන 6 ක්‍රමයට ගන්න ලේසි නෝ මම එහෙම ගත්තේ. ලිපිකරුවෝ ඉන්නවා 21ක්. කනිෂ්ඨ අංශයේ ඉන්නවා 6ක්. මාණ්ඩලික ඉන්නවා 4ක්. එතකොට කනිෂ්ඨ ලිපිකරු මාණ්ඩලික වුණොත් දාන්න වෙන්නේ 6 21 4.
ඊළඟට මාණ්ඩලික නිලධාරීන් 12යි නම් ලිපිකරුවන් ගණන අහනවා. කීයද? 63 12 4න් බෙදලා 21කින් ගුණ කරනවා. සර් මට ආවේ 6 21 14. නෑ සර් 792 ඔව් සර්. සර් කරද්දක් දාගන්නද? හරි සර්. රුපියල් 9000යි. සර් මේ ඒකලි සර් අහන්නේ මේ කනිෂ්ඨ සේවක ඔක්කොන්ගේම මාණ්ඩලික නිලධාරීන් ඔක්කොන්ගේම වැටුප් අතර අනුපාතය 4:9 කියන්නේ නේද? කනිෂ්ඨ සේවකයන් හා එක්කෙනෙක් මාණ්ඩලික කනිෂ්ඨ නිලධාරීන්ගේ වැටුප් අතර අනුපාතය ඔව් 4:9. මේ හරි. කනිෂ්ඨ සේවකගේ වැටුප රුපියල් 14000යි නම් මාණ්ඩලික නිලධාරිගේ වැටුප. එහෙනම් මේක 4න් බෙදලා 9න් ගුණ කරා නම් හරි. හරි 3509යි 5යි 1ක් ඉතුරුයි 4ක් ඉතුරුයි 27යි 4යි 31යි. right. රුපියල් 31500. හරි. එහෙනම් උත්තරේ 31500. එහෙනම් පුතේ එච්චරයි. ලකුණු 100ෙන් දාගන්න කීයක් තියෙනවද කියලා මට මැසේජ් එකක් දාන්න ඕගොල්ලෝ. එහෙනම් හැමෝටම උත්සාහනයි.